අයුවන් සුබදැසරක් හැමෝටම අපි වැඩ පටන් ගනිමු. මම හිතන්නේ මේ 6 කියන වෙලාව සමහර අයට අමතක ඇති. තවමත් එමින් පවතිනවා. අපරාධනේ අපේ වෙලාව බලාගෙන ඉන්න එක නේද? කලින් දවසේ කරපු දේවල් මෙනෙහි කිරීම පළවෙනි පියවර හැටියට ගනිමු. පොඩක් මතක් කරගන්න අපි මිශ්‍රණයක සංයුතිය ප්‍රකාශ කරන ආකාර ගණනාවක් සාකච්ඡා කළා, කතා කළා. සටහන් හිම හදලා සමහර අය වල තියෙනවා. සටහන් හදලා එවනවා නම් බලන්න පුළුවනි. යොපු සටහන් පැහැදිලි නිවැරදි. ගොඩක් රට ලොකු ඡේද නැතුව පොයින්ට් ෆෝම් එකෙන් දාලා තියෙනවා. අපි එතනින් ඉස්සරහට යන්න පහුගිය පාඩම මතක් කරගෙන ඉමු නේද? පළවෙනි මිනිස්සු දෙක ගන්න පසුගිය පාඩම මෙනෙහි කිරීමට. මේ අද ඒ පහුගිය පාඩම මෙනෙහි කරනකොට මෙහෙම වැඩක් කරන්න. ගැටලුවක් අරගෙන ගැටලුව හදන්න. ගැටලුව විසඳන්න. අදපු ගැටලුවක් කරත් කමන්නේ. ප්‍රශ්න දිහා බලලා පාඩම් කරන්න යන්න එපා. ප්‍රශ්නයක් අරගෙන මේ තියෙනෝනේ පොතේ විසඳු අභ්‍යාස. එයින් එකක් අරගෙන ඒකේ ගාන හදන්න. ගාන හදන්න. ඔක්කොම වැඩ ඉවරනාට පස්සේ රේස් හෑන්ඩ් කරලා කියන්න ඉවරයි.
භවන්‍යා මේකට සටහනක් හදලා තියනවද? සටහන මට දාන්න. සටහන හදලා දුනිතිට දාන. දුනිති එතකොට ගෲප් එකට දාන්න. මිනෝලි මේකේ සටහන් හදලා තියනවද මේ පාඩමේ? මට නෝට් එක දාන්න. මෙනෙහි කිරීම ඉවරයි. අයෝධ්‍ය හරි, දුනිති හරි, තවේශ හරි, සුරන්දි හරි. right අපි ඊළඟ පියවරට යමු. දැන් අපි දන්නවා මෙහෙම දෙයක්. මෙතන තියෙන මිශ්‍රණයක් හෝ ද්‍රාවණයක් ඔය එකක සංයුතිය ප්‍රකාශ කරනකොට හැමතිස්සෙම මේ දෙවර්ගෙම ගන්නවා කියන එක නේද? මුළු ද්‍රාවණය ඒ ද්‍රාවණෙන් කොටසක් දාල දේවල් අඩංගු දේවල් හැටියට. එතකොට අපි ස්කන්ධ භාගයක් හැටියට, පරිමා භාගයක් හැටියට, මෞල භාගයක් හැටියට ආදි වශයෙන් ප්‍රකාශ කළා. ඒක මේ භාග අගයක් ලෙස. දැන් ඊළඟට ගොඩක් වෙලාට භාවිතා කරන ප්‍රායෝගිකව හෝ එහෙම නැත්නම් එදිනෙදා ගොඩක් වෙලාට භාවිතා කරන සංයුතිය ප්‍රකාශ කරන ඊළඟ ආකාර දෙක අපි හොයාගෙන යන්න ඕනේ. ඒසා ඊළඟ පියවර මිශ්‍රණයක සංයුතිය ස්කන්ධය සහ පරිභාව ඇතුළේ ප්‍රකාශ කිරීම. දැන් ඉස්සෙල්ලා අපි කතා කළේ
මෙන්න මෙච්චර ප්‍රමාණයක මෙච්චර භාගයක් තියනවා කියලා. භාගයක් ලෙස. දැන් ස්කන්ධය සහ පරිමාව ඇසුරින් ප්‍රකාශ කිරීම තමයි ඊළඟ පියවර, ඊළඟ ආකාරය. ඒක බොහොම සුලභ ආකාරයක් මේ අපි කතා කරන ආකාර දෙකේ. ඒකට ඒකෙදි කියන්නේ මොකද්ද? ස්කන්ධය සහ පරිමාව ඇසුරේ යම් ද්‍රාවණ පරිමාවක් තියෙනවා. ඒ ද්‍රාවණ පරිමාව තුල කොච්චර ද්‍රාව්‍ය ස්කන්ධයක් තියෙනවද කියන එක. එච්චරයි. යම් කිසි ද්‍රාවණ පරිමාවක කොච්චර ද්‍රාව්‍ය ස්කන්ධයක් දිය කරලා තියෙනවද කියන එක. එතකොට දැන් මෙතෙන්දී පරිමාව ගන්නකොට ගොඩක් වෙලාවට පරිමාව ගන්නකොට අරගෙන තියෙන්නේ ලීටරයක ප්‍රමාණය. ලීටරයක් කියලා කියන්නේ පරිමාවමයින සම්මත ඒකකයක් නේ. තියන වර්ගයමයිනකොට ලීටරයක් කියන කතාවනේ ගොඩක් වෙලාවට කියන්නේ. ඔය ලීටරය කියන එකට තව ඒකකයක් ගන්න පුළුවන්. ඝන ඩෙසිමීටර්. ලීටරය කියන එක හුරුයි. ලීටරය කියන අදහස ගොඩක් තැන්වල හුරුයි. දැන් මේ දවස්වල කතා වෙනවා බොර තෙල් ලීටරයක් ගැන, තෙල් ලීටරයක් ගැන නේද? ඩීසල් ලීටර එකේ මෙච්චර පාඩුයි කියන එක. ලීටරය කියන ප්‍රමාණය මේ පරිමාවම අපිට තව ඒකකයකින් කියන්න පුළුවන්. ඒක තමයි ඝන ඩෙසිමීටර්. ඝන ඩෙසිමීටර්. ඩෙසිමීටර් කියන කතාව වැඩි කියවෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ මෙට්‍රික් මේ පරිමාණ ගන්නකොට කියවනව නේද? මිලිමීටර්, සෙන්ටිමීටර් නේද? ඉහාට එනකොට ඩෙසිමීටර්, ඊට පස්සේ මීටර්. මේ 10න් 10 නේ වැඩි වෙන්නේ. මිලිමීටර්, සෙන්ටිමීටර්, ඩෙසිමීටර්, මීටර්. මිලිමීටර 10 සෙන්ටිමීටර එකයි, සෙන්ටිමීටර 10 ඩෙසිමීටර එකයි, ඩෙසිමීටර 10 මීටර එකයි. 10න් 10 වැඩි වෙයි. නමුත් ඩෙසිමීටර කතාව වැඩි අපිට පාවිච්චි වෙන්නේ නැහැ. ඒ නිසා අපි සෙන්ටිමීටර අරගෙන ඊට පස්සේ මීටර අරගන්න. ඒකෝට තමයි සෙන්ටිමීටර 100 මීටරේ වෙන්නේ. ඒකම පරිමාව ගන්නත් පුළුවන්. ඒකට සෙන්ටිමීටර, මිලිමීටර, ඝන මිලිමීටර වෙන්න පුළුවන්. මිලිමීටරයක් දිග, මිලිමීටරයක් පළල, මිලිමීටරයක් උස ප්‍රමාණය. සෙන්ටිමීටර, ඝන සෙන්ටිමීටර. සෙන්ටිමීටරයක් දිග, සෙන්ටිමීටරයක් පළල, සෙන්ටිමීටරයක් උස. ඒ පරිමාව ඝන සෙන්ටිමීටර එකයි. එතකොට ඝන ඩෙසිමීටර. ඝන ඩෙසිමීටර වෙනකොට සෙන්ටිමීටර 10ක්. ඒ කියන්නේ ඩෙසිමීටර එකක්. දිග, ඩෙසිමීටරයක් පළල, ඩෙසිමීටරයක් උස. සෙන්ටිමීටර 10ක් දිග, සෙන්ටිමීටර 10ක් පළල, සෙන්ටිමීටර 10ක් උස ඝනකයක පරිමාව තමයි ඝන ඩෙසිමීටර එකක් කියන්නේ. ඔය ඝන ඩෙසිමීටර එක දියර මැනීමේ ඒකක පැත්තෙන් ගන්නකොට අපි කියන්නේ ලීටරයක් කියලා. ඒතකොට දැන් මම මේ මෙච්චර වෙලා මේ ටික කිව්වේ ලීටර් කියන එක හිතට හුරුයි. ඝන ඩෙසිමීටර හුරු නැති නිසා මේ නුහුරු දේවල් එළියට යන්න හදනෝනේ අපෙන්. ඒක ගන්නවා. දැන් මම ප්‍රමාණය කිව්වා. මොකද්ද ප්‍රමාණය? සෙන්ටිමීටර 10ක් දිග, සෙන්ටිමීටර 10ක් පළල, සෙන්ටිමීටර 10ක් උස ඝනකයක පරිමාව. ඝන ඩෙසිමීටර එකක්. ඒක තමයි ලීටරේ පරිමාව. ඉතින් ඔන්න ඕක සම්මත ඒකකයක් හැටියට අරගෙන ඒ ඝන ඩෙසිමීටර එක දිය කරලා තියෙන ද්‍රව්‍ය ස්කන්ධය. ද්‍රව්‍ය ස්කන්ධය. හරිනේ? එතකොට අපි කියන්නේ ඝන ඩෙසිමීටරයට ග්‍රෑම්. ඝන ඩෙසිමීටර එකකට ග්‍රෑම් මෙච්චර දිය වෙලා තියෙනවා කියන්නේ. හරිද? ඔක තමයි පැහැදිලි කිරීම. පැහැදිලි කිරීමක් හරියට හිතට ආපුවම ඒක ගැන පොඩ්ඩක් මතක් කරනකොට ඔය පැහැදිලි කිරීමෙන් සදාකාලිකවම අපිට ඒ පාඩම ලේසි වෙනවා. හැබැයි ඕනනම් ඔය පැහැදිලි කිරීම මොකක්වත් නැතුව අපිට යාන්ත්‍රික වෙන්න පුළුවන්. යාන්ත්‍රික වෙද්දී අපි කියනවා ස්කන්ධයේ බෙදීම පරිමාව. ඒක තමයි මේ කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි පහළ පන්තිවලදී අපිට අහුවෙච්ච දෙයක් ඝනත්වය. පොඩි තැන්වලදී අහුණා ඝනත්වය. ඝනත්වය ගන්න ස්කන්ධයේ බෙදීම පරිමාව. ඇත්තට මේ කියන්නේ ඝනත්වය තමයි. ඉස්රේලයේ සංගතිය. ඉතින් එතකොට ඔන්න ඊළඟ පියවරේදී වාගේ ළඟ තියෙන කටු සටහනේ
දාගන්න පුළුවන්. නැත්නම් පෙළ පොතේ තියෙන එක මාක් කරගන්න පුළුවන්. ස්කන්ධයේ බෙදීම පරිමාව. සංයුක්තිය M සහ V ඇසුරේ ප්‍රකාශ කිරීම. සංයුක්තිය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. ස්කන්ධය බෙදීම පරිමාව. එතකොට ස්කන්ධය ග්‍රෑම් වලින් දෙමු. පරිමාව ඝන ඩෙසිමීටර වලින් දෙමු. ඝන ඩෙසිමීටර වලින් දෙමු. හරිනේ. මෙතෙන්දි පරිමාව කියන්නේ මුළු ද්‍රාවණ පරිමාව. මුළු ද්‍රාවණ පරිමාව. එතකොට හදාගත්තු මුළු ද්‍රාවණ පරිමාව තුල තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය. ඒක මම දැන් දෙසරයක් තුන්සරයක් කිව්වා. එහෙම නැතුව ජලය ඝන ඩෙසිමීටරයට සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 50ක් දාලා දිය කළාම එන ද්‍රාවණය නෙමෙයි. දැන් දන්නවද වැඩ? අපි ඒ වගේ අවස්ථාවක් ගත්තොත් මෙහෙම අපි කියමු මෙතන දැන් මිනුම් සරාවේ මම මිනුම් සරාව ගන්නේ මේක පැහැදිලි කරන්න ඕන නිසා විතරයි. මෙතන තියෙනවා මිලිලීටර් 100ක්. මිලිලීටර් 100ක් වෙනකන් වතුර පුරවලා ඊට පස්සේ මේකට සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 50ක් දාපුවම මොකද වෙන්නේ? පරිමාව මිලිලීටර් 100 තියෙනවද? නැහැ. මේකට වඩා වැඩි වෙනවා. නේද? ඒක 100 නෙමෙයි. එහෙනම් වෙන්න ඕනේ මොකද්ද? ද්‍රාවණය හදලා ඉවරයින් පස්සේ තමයි 100 මට්ටම එන්නේ. එතකොට ජලය ටිකක් අඩුවෙන් දාලා ලුණු දාලා දිය කරලා ඊට පස්සේ දිය කරමින් මේ මට්ටමට එනකම් වතුර වැටෙනවා. ජලය වැටෙනවා. එතකොට ඔන්න මුළු පරිමාව 100 වෙනවා. හරි නේද? ඔක මම පැහැදිලිව කියනවා මුළු පරිමාව තමයි මෙතනදී අවසානයේ වැටෙන්නේ. දැන් ඒතර අදාළ දේ සටහන් කරගන්න. ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් ඒකක පරිමාව ඝන ඩෙසිමීටර. ඒකක පරිමාවක් තුල අඩංගු ද්‍රව්‍ය ස්කන්ධය. ස්කන්ධය සහ පරිමාව ඇතුළේ ප්‍රකාශ කිරීම. ඒකක පරිමාවක් තුල අඩංගු ද්‍රව්‍ය ස්කන්ධය තමයි මේ කියන්නේ. මේවා වාක්‍ය හැටියට කටපාඩම් කරන්න එපා. හැබැයි අවබෝධය තියාගන්න. දැන් මෙතන ඝන ඩෙසිමීටර 10ක් තිබ්බනම් බෙදලා එනකොට 1 වෙනවනේ. ඉරට යටින් එනකොට 1 වෙනවනේ. එතකොට ඝන ඩෙසිමීටර එකක ස්කන්ධය මේ කියන්නේ. පෙළ පොතේ මේ ටිකනේ අපිට අහු වෙලා තියෙන්නේ. කලින් කතා කරපු වගේම මේක ස්කන්ධයේ බෙදීම පරිමාව. සටහනට අවශ්‍ය දේ එකතු කරගන්න. යම් මිශ්‍රණයක ඒකක පරිමාවක් තුල අඩංගු ද්‍රව්‍ය ස්කන්ධය තමයි මේකේ ප්‍රකාශ වෙන්නේ.
එතකොට සමීකරණයක් හැටියට අපි මේ සමීකරණය ගමු. සංයුතිය ද්‍රව්‍ය ස්කන්ධය බෙදීම ද්‍රාවණ පරිමාව. මෙතන සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක මෙතෙන්ට විතරයි මේ ටිකට වැටෙන්නේ ද්‍රව්‍ය ස්කන්ධය බෙදීම ද්‍රාවණ පරිමාව. දැන් මේක පාවිච්චි කරලා ගානක් හදන්න. මේක අපිට ඕන ලීටරයට ග්‍රෑම් වලින් කියන්න තිබුණා නේද? ලීටරයට ග්‍රෑම් වලින් කියන්න තිබ්බා ඕන. ලීටරය කියන්නේ ගන්න ඩෙසිමීටරයක් නේ. ඕන ඝන සෙන්ටිමීටර ග්‍රෑම් වලින් කියන්නත් තිබුණා. පරිමාණ ඒකකයක් මොකක් හරි පාවිච්චි කරලා තියෙනවා. මෙතන එතකොට පාවිච්චි කරලා තියෙන්නේ සම්මත ඒකකයක් ලීටරය කියන එකම තමයි ඝන ඩෙසිමීටර හැටියට අරගෙන. මේ සමීකරණය අපිට තවත් තැන්වල එනවා ඝනත්වය ප්‍රකාශ කරනකොට. දැන් සංයුතියම තමයි ඝනත්වය කියලා කියන්නේ. එතකොට අපි සමීකරණය පාවිච්චි කරන්නේ ඝනත්වය සමාන ස්කන්ධ බෙදීම පරිමාව කියලා. ඒ කතාවම තමයි මෙතන තියෙන්නේ වචන වෙනස්. ටග්ගල ගානක් හදලා බලන්න. මේකේ දීලා තියෙන උදාහරණය ජීවනී ද්‍රාවණයක්. එක ඝන ඩෙසිමීටරයක් දීලා තියෙනවා. ඕගොල්ලෝ මේ සංඛ්‍යා වෙනස් කරලා වෙන අදහසක් කරගෙන ගානක් හදලා ගන්න උත්තරයක් ටග්ගල. අරගෙන ඉවරාම මට රේස් සෑන්ඩ් කරලා කියන්න. ඒකලම මේ අතරේ මොනවා හරි පොඩි හරි නොතේරෙන දෙයක් තිබ්බොත් ටක් ගාලා මට කතා කරන්න. හරිනේ? පොඩි හරි මොනවා හරි නොතේරෙන දෙයක් තිබ්බොත් බලාගෙන ඉන්න එපා. මයික් ඔන් කරලා කතා කරන්න. මම කලින් දවසේ කිව්වා අපි ගෙනියන්නේ විභාගයට ගෙනියන්නේ මේ හුරුව. මේ හුරුවේ ගානක් හදන රටාව හුරු වෙන්න නම් අභ්‍යාස කරන්න ඕනේ. අභ්‍යාස කියලා කියන්නේ මහා බරපතල ඒවා නෙමෙයි මෙතන තියෙන්නේ. ඔක්කොම සරල විදි තියෙන්නේ. මේ සරල රටාව තේරුම් ගන්න. එතකොට රටාව තේරුම් අරගෙන ඒකට ඉතින් සංඛ්‍යා ටිකක් දාලා සිද්ධියක් මවල නේද? එහෙමනේ ගැටලු හදන්නේ. ගැටලුවක් කියන්නේ සිද්ධියක් මවනවනේ. ඒ මවපු සිද්ධිය ඇසුරින් ගැටලුව මේ විසඳන්න තියෙන්නේ. දැන් මෙතන තියෙන සංයුතිය හොයන්නනේ. පාඩ පුළුවන් සංයුතිය දීලා ඔන්න දෙවෙනි පියවරට පළවෙනි ගාන එහෙම හැදුවා නම් දෙවෙනි ගානට දෙවෙනි පියවරට එන්න සංයුතිය දීලා පරිමාව දීලා ස්කන්ධය හොයන්න. මේ වෙනකොට නිවන්මි හරි අයෝධ්‍යා හරි දුනිති හරි මේගොල්ලන්ට පුළුවන් ඊළඟ පියවරට යන්න. තවිෂ හරි සුරන්දි සෙනුල හරි. ඒ පියවර ඉවර වුණාම
දැන් උතන තියෙන්නේ රාශීන් තුනක්නේ. සමීකරණයක් කියලා කියන්නේ නොදන්නා එක පදයක් ඉතුරු කරලා අනිත් ඒවා දීලා තියෙනවා නම් නොදන්නා පදේ හොයාගන්න පුළුවන්. ඒතර ඒ විදිහට ගණක් හදමු. සංයුතිය ගොඩක් වෙලාට ගොඩක් අය කරන්නේ දීපු ගානක් හදන එකනේ. ඒ වෙනුවට Taman ගානක් නිර්මාණය කරන මේ අච්චුව පාවිච්චි කරලා. සංඛ්‍යා වෙනස් කිරීමක් විතරයි තියෙන්නේ. රටාව එකමයි. මේ වගේ එකක රටාව හඳුනාගත්තම රටාව අල්ලගත්තම හිත නිදහස් වෙනවා පුදුම විදියට. රටාව හඳුනාගත්තම හිත නිදහස් වෙනවා. හිතේ ගැටලුවක් තියෙන්නේ නැහැ. දැන් මට එකක් අහගන්නම ඕනේ දෙයක්. මේ යන ක්‍රමයට Taman තුල තියෙන ගැටලු විසඳෙනවද කියලා. හදන්න බැරි ගණන් රටාවන් අහු වෙනවද කියලා මට දැනගන්නත් ඕනේ. වැඩේ ඉවරනයින් පස්සේ රේස් හැන්ඩ් කරන්න මම දැනගන්න එතකොට ඉවරයි කියලා. ස්කන්ධය දීලා පරිමාව දුන්නොත් සංයුතිය හොයන්න පුළුවන්. සංයුතිය දීලා පරිමාව දුන්නොත් ස්කන්ධය හොයන්න පුළුවන්. ඒ වගේම සංයුතිය දීලා ස්කන්ධය දුන්නොත් තිබිය යුතු ද්‍රාවණ පරිමාව හොයන්නත් පුළුවන්. නොහිතා ගණන් 100ක් හදනට වැඩිය හිතලා ගණන් එකක් හැදුවොත් ඒක හොඳට දැනෙනවා. කොහොමත් අපේ ක්‍රමවලදී අපි කරන්නේ සැබෑ අවබෝධය ගන්න එකනේ. යාන්ත්‍රික වෙන එක නෙමෙයිනේ. ගොඩක් අය කරන්නේ කවුරු හරි දීපු ටියුට් එක තියෙන ගානක් හදන එකයි. අපි කරන්නේ ගණන් නිර්මාණය කරන එකයි. අයෝධ්‍ය මොකද හිතන්නේ මේ රටාව ගැන? එහෙම හොඳයි සර්. එතකොට අපිට අවබෝධයෙන්නේ ගාන හදන්න. ඒකට අපේ රහස් නෑ නේද?
එවන් මොකද ඒ ගැන හිතන්නේ? එහෙම හොඳයි සර්. කොහොමද? එහෙම හොඳයි කිව්වම කොහොමද හොඳ? දුලෙන් මොකද ඒ ගැන හිතන්නේ? එහෙම කරන එක හොඳයි සර්. හොඳයි කියන විතරයි හොඳ. ඇයි කියලා කියන්නේ නැහැ නේ. සුනිති මොකද හිතන්නේ? එතකොට අපිට ප්‍රශ්න හදන්න. ඒ කියන්නේ විභාගෙට ප්‍රශ්න එන විදිය ගැන අවබෝධයක් එනවා. යනුලි භවන්‍යා මොකද හිතන්නේ? භවන්‍යගේ වචන හරිය ගණන්නේ. ගොඩක් විස්තර කියන්න එහෙම හොඳයි කියන්නේ ඇයි කියලා. විසුරන්දි මොකද හිතන්නේ මේ රටාව ගැන? තනියෙන් ගණන් ගම මතක නිසා මේ ක්‍රමය හොඳයි සර්. මේ රටාවට ගියාම මේක හොඳටම දැනෙන්නේ O level නෙමෙයි A level වල. දැන් ඉතින් තව වැඩි කාලයක් නැහැනේ. මගෙත් එක්ක ඉන්න කාලේ අඩුයි. ඉන් එහාට A level කාලේ එන්නේ. එතකොට මේ අවබෝධයෙන් යුතුව ගැටලු හොයාගෙන ගිහිල්ලා මේක තර්ක කරලා තේරුම් අරගෙන ගත්ත රටාව වටිනවා කියලා තේරෙන්නේ එතකොට. ඔයගොල්ලොත් එක්ක A level කරන අනිත් යාළුවෝ යාන්ත්‍රිකව ගිහිල්ලා අවබෝධයක් නැතුව යනකොට ඔයගොල්ලෝ අවබෝධයක් ඇතුව යන්නේ. A level කරන්න ගියාම ඔයගොල්ලෝ ඕක හොයාගෙන යනවා. අයිෂ රටාව ගැන මොකද හිතෙන්නේ? අවුලක් නැහැ හොඳයි. පොඩ්ඩක් හරි අවුලක් තිබුණා. ඒයිද? නැති වෙයි. තියෙන්නත් පුළුවන්. right. අපි ඊළඟ පියවරට යමු. දැන් ස්කන්ධය කියන එක ස්කන්ධය කියන්නේ ද්‍රව්‍යයක තියෙන පදාර්ථ ප්‍රමාණය නේද? ද්‍රව්‍ය ප්‍රමාණය මනින සම්මතයක කියන්නේ මවුලය කියන්නේ. ඉතින් අපිට පුළුවන් මේ සමීකරණයටම ස්කන්ධය වෙනුවට මවුල ගන්න දාන්න. නේද? දැන් අපි ඝන ඩෙසිමීටර එක ග්‍රෑම් කියනකොට අපිට පුළුවන් මේ ඝන ඩෙසිමීටර එක මවුල කියලා කියන්නේ. පොඩි දෙයක් වෙනස් කරන්න තියෙන්නේ. මොකද්ද වෙනස් කරන්න තියෙන්නේ? ග්‍රෑම් මවුල වලට හරවන්න. එච්චරයි. ග්‍රෑම් මවුල වලට හරවන්න. බොහොම සිම්පල් වැඩක්. එතකොට සංයුතිය අපි ස්කන්ධයේ බෙදීම පරිමාව නෙමෙයි. එහෙනම් මොකක්ද? මවුල ගන්න බෙදීම පරිමාව. ඔන්න ඊළඟ පියවර මිශ්‍රණයක සංයුතිය මවුල ගන්න බෙදීම පරිමාව මවුල සහ පරිමාව ඇතුළේ ප්‍රකාශ කරනවා. බොහොම සුළු දෙයක්. බොහොම සුළු දෙයක්. ඒතර ඒ පියවරේදී අපි මේක වෙනස් කරනවා. මොකද්ද? m වෙනුවට n ගන්නවා. දැන් මවුල ගන්න. ස්කන්ධය වෙනුවට මෙතන දානවා මවුල ගන්න. n බෙදීම v මවුල ගන්න. බෙදීම පරිමාව. නේද? ඔන්න ඊළඟ පියවර. වැඩේ හරි ලේසි. දැන් එතකොට ඔයාලට තියෙන්නේ අපි දැන් මේ සෝඩියම් ක්ලෝරයිඩ් නම් සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ගානක් වලට හරවන එකයි. තියෙන ස්කන්ධයක් මවුල ගානක් හැටියට හරවන්න නම් අපි ඒ සංයෝගය හෝ ඒ ද්‍රව්‍යයේ මෞලික ස්කන්ධය දැනගන්න ඕනේ. මෞලික ස්කන්ධය කියන්නේ මොකද්ද? මවුල එකක ස්කන්ධය.
මෞලික ස්කන්ධය දැනගන්න. ඒ මෞලික ස්කන්ධය අපි හොයාගන්නේ සූත්‍රය ඇතුලේ. ඒ කියන්නේ එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් දැන් පාවිච්චි කරන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍රයට ආදේශ කරනවා අර අතීතයේ ඉඳලා එන පරමාණුක ස්කන්ධ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ නේද? සෝඩියම් 23යි ක්ලෝරින් 35.5යි. ඒකට 57.5 තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය නැත්නම් සූත්‍ර ස්කන්ධය. මේක අයනික සංයෝගයක් නේ සූත්‍ර ස්කන්ධය. ඒකෙන් කියවෙන්නේ මෞලයක් කියන ග්‍රෑම් 58.5ක් කියලා. ඒතර මේක මෞලික ස්කන්ධය. ග්‍රෑම් මෞලයට ග්‍රෑම් 58.5යි. මොන මෞලික ස්කන්ධය. ඉතින් අපිට මෙතන දීලා තිබුණොත් මෞලයක් අපි දාන්නේ 58.5 මෞල. නෑ ග්‍රෑම් වලින් දීලා තිබුණොත් අපි ඒක මෞල කරලා එතෙන්ට දානවා. මෙතන දීලා තිබ්බනම් අර කලින් අවස්ථාවේදී ග්‍රෑම් 58.5 අපි මෙතෙන්ට දාන්නේ මෞල 1යි කියලා. නේද? ඕක තමයි සාන්ද්‍රණය කියලා කියන්නේ. මම හිතන මේ වචනය පොඩ්ඩක් වෙනස් කරනවා. ද්‍රාවණවල සාන්ද්‍රණය කියන එක තමයි ගොඩක් කතා වෙන දේ. මේ සාන්ද්‍රණය ප්‍රකාශ කරන සම්මත විදිය තමයි මේ. සාන්ද්‍රණය. concentration. එතකොට අපේ සමීකරණය වෙන්නේ සාන්ද්‍රණය සමානයි C සමානයි n බෙදීම v. මේක තමයි අපි පාවිච්චි කරන අච්චුව. C සමානයි n බෙදීම v කියන එක. සාන්ද්‍රණය සමානයි මවුල ගන්න බෙදීම පරිමාව. ඒකත් සටහනට එකතු කරගමු. සටහන කියන්නේ එකක් විතරයි. සටහන කියන්නේ අපිට අපි ඉගෙන ගත්තු දේ අපි තේරුම් ගත්තු දේ නැවත මතක් කරගන්න පාවිච්චි කරන පොඩි දෙයක් විතරයි සටහන කියන්නේ. හරිද? සටහනට නෙමෙයි අපි වහල් වෙන්නේ. අපි අවබෝධයට තමයි ගන්න. අවබෝධය තමයි ගන්න. මිශ්‍රණයක සංයුතිය මෞල ප්‍රමාණය සහ පරිමාව විසින් ප්‍රකාශ කිරීම. දැන් එතකොට ස්කන්ධය නෙමෙයි මෞල ගාන පරිමාව ඒකකයේ ගාන ඩෙසිමීටර් ඝන ඩෙසිමීටරයට මෞල. අවශ්‍ය දේ දාගන්න. බොහෝ විට අපි විද්‍යාගාරයේදී භාවිතා කරන නැත්නම් විද්‍යාවේදී භාවිතා කරන බොහෝ මිශ්‍රණවල බොහෝ ද්‍රාවණයක් කියන දොර සමජාතීය මිශ්‍රණයක් නේ. ද්‍රාවණවල සංයුතිය ප්‍රකාශ කරන්න මේක පාවිච්චි කරනවා. සමහරට විද්‍යාගාරයේ තියෙන මොනවා හරි ද්‍රාවණ බෝතලයක ලේබල් එකේ මෙහෙ ගහලා ඝන ඩෙසිමීටරයට මවුල්. මවුල කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මවුල කියන එකට ගොඩක් අය බය වෙලා තියෙන්නේ මේ උළුවට දාපු අදහස් වලින්. එක එක්කෙනා උළුවට දාන අදහස් මවුල ගණන් අමාරුයි කියනවා. අර ගණන් අමාරුයි, මේවා අමාරුයි, අරවා අමාරුයි කියලා උළුවට අදහස් දානවා. ඔය කවුරු හරි දාන විස බීජ Tamanට හමුනේ නැත්තම් ඔය එකක්වත් හිතන්නේ හිතෙන්නේ. වරුදු කියලා බලන්න. ඔයගොල්ලෝ ආශ්‍රය කළොත් කවුරු හරි කලින් O level කරපු මොට්ටෙක් මගේ වචනේ පාවිච්චි කරනවා. කලින් O level කරපු මොට්ටෙක් එයා කියනවා අම්මෝ මවුල ගණන් හරි අමාරුයි මල්ලි. ඔය දන්නේ මවුල ගණන් හරි අමාරුයි නංගි මවුල ගණන් අමාරුයි කියලා උඩුවට දෙන අදහසක්. එහෙම තමයි වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට. ඒ වගේ මනිත් වැරද්ද තමයි හිතන්න පුරුදු වෙච්ච නැති එක. හිතන්න පුරුදු වෙච්ච නැති එකෙන් තමයි ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්න මතුවෙන්නේ. ඔයගොල්ලන්ට ඒක අදාළ වෙන්නේ නැහැ මොකද ඒ කාලේ ඉඳලා මම ඔයගොල්ලෝම පුරුදු කළේ හිතලා වැඩ කරා.
හැබැයි ඉතින් හිතලා වැඩ කරන්න යනකොට ඔයාලා නම් මොකුත් ඔබ්ජෙක්ෂන් නැහැ. ඔයගොල්ලෝ ඒ කියන විදිහට වැඩ කළා. මේ ටියුෂන් වලදී සමහර වෙලාවට අභියෝග තියෙනවා. හිතලා වැඩ කරන්න. ඊටව ලස්සන වැඩ වෙනවා. අදාළ තොරතුරු දාලා ඉවර වෙලා ඊට පස්සේ මෙතන මම ආයි කියනවා මේ එකම දේ සිද්ධ වුණේ ස්කන්ධයේ මෞල බවට පෙරලීම විතරයි. නේද? ස්කන්ධයේ මෞල බවට පරිවර්තනය කිරීම විතරයි. එච්චරමයි අලුත් දෙයක් සිද්ධ වුණේ. සංයුත්තය වෙනකොට සාන්ද්‍රණය කියන වචනේ පාවිච්චි කළා. සාන්ද්‍රණය හොයන ආකාරය මොකක්ද කියලා මෞල ගන්න ඇසුරින් පරිමාව වෙනස් වෙන්නේ නැහැ. ඝන ඩෙසිමීටර වලින් ඒක දැම්ම එනවා. හරිද? කියවෙන්නේ එතකොට අතන තාම හිස් තැනක්. එතෙන්ද මොකද දාන්නේ? මෞල ඒකකෙන්නේ මෞල බෙදීම ඝන ඩෙසිමීටර්. තනිපෙළියට ලියනවා නම් මෞල ඩෙසිමීටර් ඝන. අර ඉරට යටින් තියෙන ඒකකය තනිපෙළියට ලියනකොට ඉරට උඩට එනවනේ. එතකොට 3 ඍණ 3 වෙනවනේ. ඍණ 3 බලය වෙනවා. දැන් නොදන්න කෙනෙකුට දැන් ඔයගොල්ලෝ මේ එකින් එක තේරුම් අරගෙන ඉස්සරහට යන්න. නොදන්න කෙනෙකුට මේ වගේ එකක් දැක්කොත් MOLDM මෙහෙම දැක්කොත් මොකද්ද හිතෙන්නේ? මෙදික් වගේනේ. ඔව්. විකාර වේවි ඔළුව. බුදුහාමෝ මේ මොකද්ද කියලා. දැන් ඕගොල්ලෝ දන්නවා මොකද්ද කියලා. ඕගොල්ලෝ දන්නවා මේ තියෙන මවුල මේ තියෙන ඝන ඩෙසිමීටර කියලා. නේද? ඒ අවබෝධය තුලින් ආපු නිසා. නැත්තම් ඉස්කෝලේදී ළඟම ඉන්න යාළුවා කියයි මට නම් විකාර වගේ මට නම් පෙන්නන්න බෑ. මට නම් ওই පැත්ත බලන්නෙත් නෑ. මම ඔය අතහැරලා තියෙන්නේ. ඒව මේව කියලා කියයි. මේ ගොඩක් වෙලාට මේ හිත දුර්වල අයගේ, මනස දුර්වල අයගේ තව කෙනෙක්ට දෙන්න පුළුවන් ආරෝපණය කරන්න පුළුවන්. උදාසීන වස්තුවක් ආරෝපණය කරන්න පුළුවන්. එහෙම ආරෝපණය වෙන්න එපා. කවුරු කිව්වත් පිළිගන්න එපා. මොකද ඒ හැමෝටම වැඩිය ඔයගොල්ලෝ දැන් එක හොඳ ස්ටෑන්ඩඩ් එකක ඉන්නේ මේ යන විදිහට. අනිත් අය කිව්වහම මේව අමාරුයි කියලා ඔයගොල්ලෝ ඒක ගන්න එපා. කටකොණකින් hina වෙලා පාඩුවේ ඉන්න. සමහර අයට නම් කියලා හදන්න පුළුවන් යාළුවන්ට නේද? අසරණ වෙච්ච කෙනෙක්ට කියලා දෙන්න. ඒක වැරද්දක් නෑ. හැබැයි ඉතින් සමහර අය කියන දේවල් ඕගොල්ලෝ උඩට ගන්න එපා. අදාළ දේ සටහනට දාගමු. බෝඩ් එකේ තියෙන ටික ගත්තා නේද? මේක අලුත් අදහසක් නෙමෙයි. මම ඔන්ලයින් කරපු එක අලුත් අදහසක් නෙමෙයි. මේක දැනගත යුතුම දෙයක්. ද්‍රව්‍ය ප්‍රමාණය වයින් අන්තර්ජාතික එකකේ මවුලයයි කියන්නේ. මවුල ප්‍රමාණය ඇසුරින් ඒකක පරිමාවක අන්තර්ගත ද්‍රව්‍ය මවුල ප්‍රමාණය ඇසුරින් තමයි මේ සංගතිය කියන්නේ. එහෙම කියනකොට අපි ඒකට කියන්නේ සාන්ද්‍රණය කියලා. සටහන් හදනකොට පොයින්ට්ස් හැටියට හදුවොත් තමයි හොඳ පොයින්ට්ස් හැටියට වෙන වෙනම. එතකොට ඔය සංයුක්තිය නැත්නම් සාන්ද්‍රණය ප්‍රකාශ කරන්නේ ද්‍රාවණ ඝන ඩෙසිමීටර අඩංගු ද්‍රව්‍ය මවුල ප්‍රමාණය.
ද්‍රාවණ ඝන ඩෙසිමීටරයට අඩංගු ද්‍රව්‍ය මවුල ප්‍රමාණය. දැන් ඉතින් ලේසි තැනකින් පටන් ගන්න අභ්‍යාසයක් කරමු. එකක් දෙකක් හදමු නේද? ලේසි මේක තමයි ඔයාලට ගාන නිර්මාණය කරනකොට ද්‍රාවණ ප්‍රමාණය ද්‍රාවණ පරිමාවක් දීලා මොනවා හරි ද්‍රවයක මවුල ගානක් සංඛ්‍යාත්මකව ගන්න. මවුල ගානක් අරගෙන ඊට පස්සේ සාන්ද්‍රණය ප්‍රකාශ කරන්න ගාන හදන්න. දැන් අච්චුව දන්නවනේ. සාන්ද්‍රණ C සමාන n බෙදීම V. C සමාන n බෙදීම V. සාන්ද්‍රණය සමාන මවුල ගාන බෙදීම පරිමාව. ගානක් හදලා ඉවර වෙලා ප්‍රෙසන්ට් කරන්න. සෙනුල මේ කතාව තේරුණාද? ඔව් සර්. විනෝලි මේක තේරුණාද? විනෝලි ක්ලාස් එකේ ඉන්නවද දැන්? දැන් මම ඒ කාලේ නම් නීති දැම්මා කැමරා ඔන් කරලා තියාගන්න කියලා. දැන් ඉතින් එහෙම නීති දාන්න අවශ්‍යතාවයක් නැහැ. කැමති කෙනෙක් කැමරා ඔන් කරලා තියාගන්න පුළුවන්. ඔය ටියුෂන් පන්ති වල කැමරා ඔන් කරන්නේ නැත්තේ සමහර අය ස්ක්‍රීන්ෂොට් ගහ ගන්න නිසා. දැන් මේ පන්තියේ මං හිතන්නේ එහෙම පහත් මානසිකත්ව තියෙන කවුරුත් නැහැ. ස්ක්‍රීන්ෂොට් ගහ ගන්න ගේම් වලට බැහැ වෙන ස්ක්‍රීන්ෂොට් ගහගෙන ස්ටිකර් හදන එහෙම අය මෙතන ඇහෙන්නේ කවුරුත් නෙමෙයි. නිසා ඉතින් කැමති කෙනෙකුට කැමරා ඔන් කරන්න නිදහස තියෙනවා. අපේ මානසිකත්වය පහත් හෝ උසස් වෙන්නේ අපි ආශ්‍රය කරන අය නිසා. ආශ්‍රය කරන අය අපිට දෙන අදහස් අනුව තමයි අපේ මානසිකත්වය වෙනස් වෙන්නේ. ගොඩක් වෙලාවට අපි මේ අපේ ප්‍රදේශවල දකින්න වැරද්ද තමයි හරියට ආශ්‍රය කරන සුදුසු අය නැති එක. ඉතින් සුදුසු අය හොය ඉන්නත් බෑ බැලුවහම. ඒකට වෙන්නේ ඉතින් අසේවනාච බාලානම් පණ්ඩිතානන්ත සේවනා කියලා කියපු කතාව පිළිපැදගෙන යන්නේ නේ. බාලයෝ නැත්තම් පණ්ඩිතෙක් බාලයෝ පණ්ඩිතයෝ අසුරු කරන්නේ නැත්තම් බාලයෝ අසුරු කරන්න නම් ඉන්නේ බාලයොත් එක ඇත්තලා ඉන්න එකයි තියෙන්නේ. මම ඔය ටික කිව්වේ මේ ගාන හදන අතරේ. ඔයගොල්ලෝ ගානක් හදන අතරේ තමයි ඔය ටික මම කිව්වේ. මෙවන් මිහරි. අපි මේ සමීකරණයේ මවුල ගාන දීලා පරිමාව දුන්නොත් සාන්ද්‍රණය හොයන්න පුළුවන් වගේම අනිත් රටාවටත් හදන්න.
ගානක් හදලා ඉවරම රේස් හෑන්ඩ් කරලා කියන්නේ ඉවරයි කියලා. මේ ගණන් දැකලා බය වෙන්න යන්න එපා. මේක අපිට ගන්න තියෙන්නේ පොඩි තැනක්. එන්න අපේ අච්චු. ඔතන තමයි අපි ආදේශ කරන්නේ. මේ දෙවෙනි රටාවත් ගන්න ඕනේ නේද? නිශ්චිත සාන්ද්‍රණයකින් යුක්ත ද්‍රාවණයක් හදාගන්න අවශ්‍ය ද්‍රාව්‍ය ස්කන්ධය කොච්චරද කියලා හොයාගන්න. මේ රටාව අඳුනගත්තම අපිට ඊළඟ පියවරට යන්න පුළුවන්. මේ වගේ ගාන. විභාග ප්‍රශ්නවල ඔය වගේ එකක් ඔය වගේ වනේ ගොඩක් වෙලාට හමු වෙන්නේ නේද? විභාගයකදී ඔයගොල්ලෝගේ දක්ෂතාවය මයින්කොට මවුල ගාන ස්කන්ධයක් වටත් ස්කන්ධෙන් මවුල ගානක් හදාගන්න එකත් හොයාගන්න පුළුවන් ඔය විදිහට. මම එදත් කිව්වේ පටන් ගන්න පොතේ තියෙන අභ්‍යාසය කරලා පොතේ තියෙන විසඳුම් අභ්‍යාසය ඔයා පැත්තකට වෙලා හදන්න ඕනේ. එතකොට බය වෙන්න දෙයක්වත් නැහැ. පොතේ හදපු විදිය තියෙනවා. ඒ නිසා ඒකන බය වෙන්න දෙයක් නැහැ. සුරන්දි හරි, පවන්‍යා හරි, තවිෂ, වන්මි, අයෝධ්‍යා, ශෙනුල, දුලෙන්, උසර සිතුම්දිට මොකද උනේ? සිතුම්දි නේ වෙලා
මේ ගණන් හදන ආකාර පියවර ගණන් හදන ආකාර කිව්වොත් පළවෙනි පියවරේදී සාන්ද්‍රණය හොයනවා මවුල ගණනයි පරිමාවයි දීලා. දෙවෙනි පියවරේදී සාන්ද්‍රණය දීලා පරිමාව දීලා මවුල ගණන හොයනවා. තුන්වෙනි පියවරේදී සාන්ද්‍රණය දීලා පරිමාව දීලා මවුල ගණන නෙමෙයි ස්කන්ධය හොයනවා. ඒකට අලුතෙන් කොටසක් එකතු කරන්න තියෙනවා. මම අර කිව්වේ ඒකතු කරන කොටස මොකද්ද? මවුල ගාන හොයන කොටසනේ නේද? මෙන්න මේ ටික තමයි ඒකට අපිට අතිරේක ඕනේ වෙන්නේ. ස්කන්ධය කොච්චරද කියලා අහන එක. එතකොට තමයි සූත්‍රය ඕනේ වෙන්නේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ගානේ දෙනවා. ඊට පස්සේ ඒක එකතු කරලා මෞලික ස්කන්ධය හොයා ගන්නවා. ඒ කියන්නේ මෞල එකක ස්කන්ධ. ඊට පස්සේ වෙන්නේ දීපු ග්‍රෑම් ගානේ කොච්චර මෞල තියෙනවද කියලා හොයාගන්න එකනේ. නැත්නම් මෞල ගාන කොච්චර ග්‍රෑම් වලට හරවනවද කියන්නේ. මෞලික ස්කන්ධය ඇතුළෙන් තමයි ඒක කරන්නේ. එමන් සැරින් සැරේ මතක් කරන්නේ ඔයගොල්ලෝට හිර වෙන්න පුළුවන් තැන්. ඔයගොල්ලෝ ගණන් හදන අතරේ ඔයගොල්ලෝ මේක අවබෝධ කරගන්න උත්සාහ කරන අතරේ ඔයගොල්ලෝට ගැටලු සහිත තැන් තියෙනවා කියලා මම හිතලා ඒ තැන් තමයි මේ නැවත නැවත කියන්නේ. මෙතන මොනවා හරි වාට ගැටලුවක් තියෙනවා නම් ඒක දැන් අහන්න මවුල ගණන් සම්බන්ධව එහෙම ගැටලු තියෙනවා නම් මේ අවබෝධය තුලින් යන ගමනදී එහෙම තියෙන්න අමාරුයි. කියන්න බෑ පොඩි හරි තැනක මග ඇරලා තියෙන්න පුළුවන් නේ සමහරවිට. එහෙම තිබුණොත් අහන්න. ඊළඟට දැන් අපි පරිමාව ඝන ඩෙසිමීටර වලින් ගත්තේ ඒක අපිට හරි ලේසි මේක පූර්ණ සංඛ්‍යාවක් වුණා නම් නේද? ඝන ඩෙසිමීටර 2යිද 3යිද 4යිද වුණා නම් ලේසි. ඕක ඊට වඩා අඩු එකට වඩා අඩු ප්‍රමාණයක් වුණා නම් ඒ අච්චුව මේකමයි. ඒ අච්චුව ඒකමයි. ඒ ෆෝමියුලා එකමයි. ඒ සමීකරණයමයි. කිසිදු වෙනසක් නැහැ. ආදේශ කරන දේ තමයි වෙනස් වෙන්නේ. ද්‍රාවණ පිළියෙල කරනකොට ද්‍රාවණ ගොඩක් වෙලාට මේ ලීටර් ගණන් හදන්නේ නැහනේ. විද්‍යාගාරයේ පොඩි ප්‍රමාණයක් හදා. ඒ පොඩි ප්‍රමාණයට කොච්චර ඕනේද කියන එක හොයාගන්න දැනට අපි යන්න ඕනේ. ඒ නිසා මේකේ මේ විසදු අභ්‍යාසවල තියෙන මේ වගේ ගන්න. එතන තියෙන්නේ ඝන සෙන්ටිමීටර 500යි. දැන් ඔතෙන්ට අපි ඔය ගානට එන්න ඕනේ. ඒ පියවරට එන්න කලින් මේ පියවර එන්න නැතිනේ නේද? එතෙන්ට එන්න නැතිනේ. මේ ගණන් වෙනස් කර කර හදමු. මේ වෙලාව ගන්න අපි ඒකට වෙනස් කර කර හදමු. පොඩ්ඩක් වෙනස් කරලා සංඛ්‍යා වෙනස් කරලා ගාන අලුත් කරමු. එතකොට අපිට ඒක අලුත් ගණනක්. හැබැයි අලුත් ගණන තුල අපි පරණ රටාව දකිනවා. අවබෝධ කරගන්න ඕනේ ඒකයි. අපි විභාගෙට ගෙනියන්නේ ওই රටාව.
මේ වගේ ගානක් දුන්නාම අපි ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ ඉස්සෙල් ප්‍රශ්නේ තියෙන අපිට ඕනි තැන් මොනවද කියලා අපි මාක් කර ගන්නවනේ ග්ලූකෝස් ස්කන්ධය කොපමණද කියලා අහලා තියෙනවා. එතකොට ඒක හොයාගන්න අවශ්‍ය අපිට තොරතුරු දීලා තියෙනවා. සාන්ද්‍රණය දීලා තියෙනවා. ඝන ඩෙසිමීටර මවුල 1යි කියලා. එතකොට පරිමාව දීලා තියෙනවා. එතකොට අනිවාර්යයෙන් මේ කතාවෙන් තේරෙනවා ඝන ඩෙසිමීටර එකක මවුල එකක් තියෙනවා කියලා. ඉතින් අපි හොයා ගන්නවා මවුල එකක් අවශ්‍යයි කියලා. දැන් ඊට පස්සේ මවුල එක ග්‍රෑම් වලට හරවලා තියෙනවා. මෞලික ග්‍රෑම් වලට හරවන්න මෞලික ස්කන්ධය හොයා ගන්නවා. මෞලික ස්කන්ධය තමයි මේ 180. මෙච්චරයි. අයි මේ පියවර වැඩක් නැහැ, මේ වැඩක් නැහැ. අවසාන උත්තරේ තමයි ඊළඟට. 180. මේ ගාන වෙනස් කරලා හදන්න. සාන්ද්‍රණය 1 නෙමෙයි වෙන ගානක් දානවා. සාන්ද්‍රණය 2 හරි 4 හරි දාන්න. දාලා ද්‍රාවණේ ඝන ඩෙසිමීටර එක වෙනුවට වෙන ගානක් දාන්න. එකට වඩා අඩු සංඛ්‍යාවක් දාන්නත් පුළුවන්, දශම ගානක් දාන්න පුළුවන්. එකට වඩා වැඩි සංඛ්‍යාවක් දාන්නත් පුළුවන්. අපිට ඕනේ කරන්නේ මේ හුරුවීම. ග්ලූකෝස්ම ගන්න කමක් නැහැ. මේ ගැටලු මේ විදිහේ ගැටලු විසඳන ආකාරය සහ මේ ද්‍රාවණයේ සංයුතිය ප්‍රකාශ කරපු ආකාරය මේක හොඳටම තේරුම් ගත්ත ඔය ගැටලුවක් නැති වෙන්න තේරුම් ගත්ත ඔය මට රිස්ටාර්ට් කළා කිය. තේරුම් ගත්තා නම් තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. නේද? තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් මට්ටමට. දැන් ඒතර ගැටලු තියෙන අය අහන්න ඕනේ. දුලෙන් ඔතෙන් තරක් තියනවද? නෑ සර්. ඕන්‍ය ගැටලු තරක් තියනවද? නෑ. මම ඇහුවේ මේ ස්කෑන් කරලා නැති නිසා අත උස්සලා දැක්කේ නැහැ. ඒ නිසා මම හිතුවා ගැටලුවක් ඇති කියලා. විනෝලි හරි නේද? වෙන ගැටලුවක් නැහැ නේ.
තමන්ට විශ්වාසකින් කියන්න පුළුවන් වෙන්න ඕනේ මේ જાති ගණන් හදලා ගණන් නිර්මාණය කළා විශ්වාසකින් කියන්න පුළුවන් වෙනකොට ගැටලුවක් නැහැ. හැබැයි ඔක අමතක වෙන්න පුළුවන් නේද? අයෝධ්‍යා ටික දවසකින් සතියකින් දෙකකින් වගේ ආයි ගණන් දෙක තුන හැදුවොත් අමතක වෙන්නේ අන්න හරි. මට ඔන්න ඔය උත්තරේ තමයි අහගන්න ඕනේ කරේ. සතියකින් දෙකකින් මේ જાතිය තව ගානක් දෙකක් හැදුවොත් එතකොට හරි. කෙටි කාලීන මතකයේ දිගු කාලීන මතකයට යවන ක්‍රමය තමයි රිපීට් කරන එක. නැත්නම් රිමයින්ඩ් කරන එක. රිමයින්ඩ් නේද? රිමයින්ඩින් වලින් අපිට නැවත මේක ස්ථාවර වෙනවා. ඒක තමයි අපේ ඉගෙන ගැනීමේදී ඕක තමයි වෙන්නේ. ටික කාලයක් ගියාම ඕක අමතක වෙලා යනවා. මොකද හැමතිස්සෙම අපි ඕක අරගහගෙන ඉන්නේ නැහැනේ. එතකොට කරන්නේ රිමයින්ඩින්. හිතට නැවත ගන්නවා. හොඳයි. අපි ඊළඟ පියවරට යමු. දැන් ඒතර ඔය කියපු හැටියට ඔය දැන් ග්ලූකෝස් කතාවේ හැටියට අපි එතනින් පටන් ගමු. ග්ලූකෝස් ද්‍රාවණ ස්කන්ධය කොච්චරද කියලා කියපු කතාවේ හැටියට අපිට පුළුවන් ද්‍රාවණයක් පිළියෙල කරන්න. මේ ගාන අරගමුකෝ. ඝන සෙන්ටිමීටර 500ක් හදා ගන්න ඕනේ. ඝන සෙන්ටිමීටර 1000ක හදා ගන්න ඕනේ ප්‍රමාණය දන්නවනම් 500ක හදා ගන්න ඕනේ ප්‍රමාණය නෙමෙයි හොයාගත්තේ නේද? එතකොට ඝන සෙන්ටිමීටර 500ක් හදා ගන්න ඕනේ නම් තේරෙන හැටියට ග්‍රෑම් දැන් ඔය හදාගත්තු ගානේ හැටියට ග්‍රෑම් 90ක් ඕනේ. මේ ගැටලුව. ග්‍රෑම් 90ක් ඕනේ. එතකොට කොහොමද අපි මේ ද්‍රාවණය හදාගන්නේ? අනේ ඒ පියවරේදී අපි කියනවා ප්‍රාමාණික ද්‍රාවණ පිළියෙල කිරීම. මේකත් විභාග ප්‍රශ්නවල ආපු එකක්. විභාග ප්‍රශ්නවල ආපු එකක්. අපි එහෙම විභාග ප්‍රශ්නයක් පොඩ්ඩක් වෙන්නම නේද? මේ 2017 O level paper එකේ ප්‍රශ්නයක්. බලන්න. අදමුද බලන්න ගන්න. මේකේ දෙවෙනි කොටසේ A. B කොටස තමයි අපි ඊළඟට හොයන්න යන්නේ. අපි A කොටසේ ගාන හදලා බලමුද? හදන්න.
දැන් මේ ගාන ලේසි කරලා තියෙනවා මෞලික ස්කන්ධය හොයන්න ඒ කියන්නේ දීලම තියෙනවා. මෞලික ස්කන්ධය කීයද කියලා දීලම තියෙනවා. ඒතර අමුතුවෙන් ඒ ටික හදන්න ඕනි කළා නැහැ. දැන් ඔය හදපු ගාන හරිද වැරදිද කියලා හොයන්නත් විභාගෙදි වෙනවනේ. එතකොට මම නෑනේ එතන. එතකොට ඔන්න දැන් ඒ පියවරක් ගන්න ඕනේ ආයුධයක්. ඕක රිවර්ස් එකට ගිහිල්ලා බලන්න. මම දැන් අලුත් දෙයක් කිව්වේ. ගානක් හැදුවට පස්සේ ඒක රිවර්ස් එකට ගිහිල්ලා බලන්න ඒක හරිද කියලා. අගේ ඉඳලා මුලට ගිහිල්ලා බලන්න. විභාගෙදි අනිවාර්යෙන් ඔතෙන්ට එන්න වෙනවනේ. හදාගෙන ගිහිල්ලා හරියන්නේ නෑනේ නේද? රිවර්ස් එකට ගිහිල්ලා බලන්න.
උත්තරයක් අරගෙන ඉවරද? එවන් මේ හරි. තුලේ අයෝධ්‍ය තවිෂ හරි. සෙනුල හදපු ගණන් රටාවම තමයි මෙතන තියෙන්නේ නේද? කලින් හදපු ගණන් රටාවම තමයි තියෙන්නේ. මෙතනින් තමයි අපි සිද්ධිය හොයාගන්නේ. සාන්ද්‍රණය වෙන්න ඕනේ ඝන ඩෙසිමීටරයට මවුල 1යි. මවුල් 1යි නම් මෙන්න මෙච්චර ප්‍රමාණයක්. මෞලික ස්කන්ධයේ ග්‍රෑම් 50.5යි හැබැයි ඝන ඩෙසිමීටරයක. ඒ කියන්නේ ඝන ඩෙසිමීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර කීයක්ද? 1000ක්. ඝන ඩෙසිමීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක්. මම අර කලින් කිව්ව මතකද? සෙන්ටිමීටර 10ක් දිග සෙන්ටිමීටර 10ක් පළල සෙන්ටිමීටර 10ක් උස ඝනකයක පරිමාව තමයි ඝන ඩෙසිමීටර 1. එතකොට ඕක සෙන්ටිමීටර 10යි මතකනේ පරිමාව වෙන හැටි දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස 10 ගුණ කිරීම 10 ගුණ කිරීම 10 ඝන සෙන්ටිමීටර 10 නෙමෙයි 100 නෙමෙයි 1000 ඝන ඩෙසිමීටරයක් කියන ඝන සෙන්ටිමීටර 1000ක්. දැන් ඝන සෙන්ටිමීටර 1000ක මවුල 1යි තියෙන්නේ. අපෙන් ඉල්ලන්නේ ඝන සෙන්ටිමීටර 100ක. 1000කට මෙච්චර නම් 100කට කොච්චරද කියලා අහන්නේ. නේද? දැන් එතකොට ඔයාලට ලැබිච්ච උත්තරේ මම අර කිව්වේ මම අයෝධ්‍ය හදලා ඉරුණා මම කිව්වේ මේක රිවර්ස් එකට යන්න කියලා. රිවර්ස් එකට ගියාම ආපහු කාගේවත් අහන්නේ නැති වෙන්න අහන්න ඕනේ නැති වෙන්න අපිට උත්තරය හරියටම හිතෙනවා. චෙක් වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. රිවර්ස් එකට යනවා කියන්නේ මේකට උත්තරය ආව නම් දැන් 1000ට 50.5 නම් 100ට වෙන්න ඕනේ මේ 10න් පංගුවනේ 5.8යි. උත්තරය ඒකද ආවේ? ඔව්. දහකට 50.5 නම් ග්‍රෑම් 100කට 5.8යි. රටාව වෙන්නේ නැතිනේ. මවුලය ගැටලුවක් තියෙනවා නම් අහන්න. මේ රටාව තමයි.
මවුල ගන්න පරිමාව. ගන්න දෙසිමීටර 1යි. මවුල ගන්න 1යි. නේද? අපි ඉගෙන ගන්න කාලේ අපිට ලේසි කරන පාරවල් තිබුණ ඒවා බොහොම අඩුයි. අමාරුවෙන් හොයාගෙන යන්න තිබුණා. මේ අමාරුවෙන් හොයාගෙන ගියපු Java තමයි තාමත් අපේ ළඟ තියෙන්නේ. දැන් ඊට වඩා තව ලේසි විදි තියෙන ලේසි කරවල තියෙනවා. ගුරුවරයා විසින්ම ලේසි කරවල තියෙනවා. ඕගොල්ලන්ට තරම් මෙච්චර පහසුවෙන් සරලව අපිට ආවේ නැහැ. අපි අමාරුවෙන් හොයාගෙන. හැබැයි මේ ලැබිච්ච පන්නරය එහෙමම තියෙනවා. අර කම්මල් වල යකඩ සරල පන්නරේ තියෙනවනේ. පන්නරේ තියෙනකොට යකඩේට සෑහෙන දුක් විඳින්න වෙනවා. යකඩ රත් කරනවා හොඳටම රත් කළා ඊට පස්සේ සීතල කරනවා. වතුරේ දානවා. එතකොට ටෙම්පර් එක තියෙනවා. ඉතින් දැන් ඒ වගේ මේ යකඩේ දුක් විඳවන යකඩේට වඩා හොඳ සවියක් එන්නේ. මේ වගේ මෙහෙම තවන් හිතලා වැඩ කරන කාගේවත් ෂෝට්කට් හොයනවා වෙනුවට තමන් මෙහෙම හිතලා වැඩ කරද්දි මේ ලැබිච්ච පන්නරය දිගු කාලිනව තියෙනවා. ඒක එලව කරද්දී ඕගොල්ලෝ දැනෙන්නේ. ගැටලුවක් විසඳන රටාවක් අපි හොයාගන්න ඕනේ. රටාව අවබෝධ කරගත්තම වැඩ හරි ලේසියි. ඒ රටාවල ඉතින් මේ එක තැනකින් පටන් ගන්න දිගට ගෙනියන්න පුළුවන්. දැන් ඔය ගානේ ගත්තොත් මවුල ගාන 1යි පරිමාව ගාන ඩෙසිමීටර 1යි. මේක තමයි අපිට දීපු සාන්ද්‍රණය. එතකොට අපිට ඕනේ කරන්නේ මවුල එකක් නෙමෙයි. මවුල එක නෙමෙයි අපිට ඕනේ කරන්නේ ග්‍රෑම් 58.5. අපි දන්නවා ඒක තමයි මවුල එක කියන්නේ. නේද? 58.5 ගාන ඩෙසිමීටර 1 කියන්නේ අර සෙන්ටිමීටර 1000යි. මේ කතාවේ මේක ගත්තා එතනින් මේක ගත්තා. එතකොට අපිට ඕනේ කරන්නේ ගාන සෙන්ටිමීටර 100ට. එහෙනම් අපි මේක උඩ කරනවා 100. 1000කට නේ ලියලා තියෙන්නේ අපිට ඕනේ කරන 100ට. හරිනේ? මෙතෙන්ට නේද ආවේ? එතකොට මේවා කපලා ගන්න උත්තරේ දැන් බලන්න ඕගොල්ලෝ උත්තරේ හරියට හරිද කියලා. උත්තරේ හරිනම් මට දාන්න. දැන් මයික් ඔන් කරලා කටින් කියලා කියන හරි කියලා. Ansa, Suniti. අයෝධ්‍ය කිව්වාගේ සැරින් සැරේ මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. සති දෙක තුනකට සැරයක් ගානක් හොයාගෙන හදන්න ඕනේ නේද? එතනින් පටන් ගත්තා. එතනින් මෙතෙන්ට ආවා. එතනින් මෙතෙන්ට ආවා. එතනින් මෙතෙන්ට ගත්තා. right මේක දෙවනි කොටසක් තිබ්බා. දෙවනි කොටස තමයි අපි ඊළඟට හොයාගෙන යන්නේ. විද්‍යාගාරයේදී ඉහත සඳහන් කළ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය සාදා ගැනීමේදී අනුගමනය කරන පියවර අනුපිළිවෙලින් දක්වන්න. අනුපිළිවෙල ලියන්න. මේක තමයි අපේ ඊළඟ අනුමාතෘකාව. මොකද්ද? ප්‍රාමාණික ද්‍රාවණයක් පිළියෙල කිරීම. ප්‍රාමාණික ද්‍රාවණයක් කියන්නේ නිශ්චිත සාන්ද්‍රණයකින් යුක්ත ද්‍රාවණයක්. නිශ්චිත සාන්ද්‍රණයකින් යුක්ත ද්‍රාවණයක් පිළියෙල කරගන්නේ කොහොමද?
තාම නිවැරදිව. දැන් මේක මෙතන අපිට පේනවා ඔය ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 100ක් හදන්න ග්‍රෑම් 5.85ක් ඕනේ කියලා. නේද? දැන් එතකොට අපි ඝන සෙන්ටිමීටර් 100ක් හදන්න ඕනේ. ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 100ක් හදන්න ඕනේ. ඒ කියන්නේ හදලා ඉවරනම මේ ගාන තියෙන්න ඕනේ. හදලා ඉවරනකොට මේ ගාන තියෙන්න ඕනේ. නේද? මම ඉස්සෙල්ලා කිව්වා වගේ වතුර ඝන සෙන්ටිමීටර් 100ක් දාලා ග්‍රෑම් 5.85 දැම්මොත් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙම හරියන්නේ නැහැ. නේද? එතකොට අපි ජලය අඩුවෙන් දාලා ඒකට අර ග්‍රෑම් 5.85 එහෙනම් ඉස්සෙල්ලම කරන්න ඕනේ සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 5.85ක් කිරා ගන්න ඕනේ නිවැරදිව. නිවැරදිව කිරා ගන්න ඕනේ. ඒ නිවැරදිව කිරාගත්තු එක මේකට දාලා මේකට නෙමෙයි මම මේක ගත්තේ උදාහරණයකට විතරයි මේක පෙන්වන්න ඕන නිසා හරියටම දාලා ජලය ටිකක් දාලා 100ට අඩුවෙන් ජලය දාලා හොඳට දිය කරන්න ඕනේ. හොඳට දිය කළාට පස්සේ සම්පූර්ණයෙන් හොඳටම දිය වුණාට පස්සේ ජල මට්ටම මෙතෙන්ට කම වැඩි කරන්න ඕනේ. හරිනේ? ඕක තමයි පියවර ටික. ඕක තමයි ප්‍රාමාණික ද්‍රාවණයක් පිළිවෙල කරගන්න විදිය. මේක මේ 11 පන්තියේ ඔයාට මේ කටපාඩම් කරවන්න ඕනේ නැහැ. මට තිබුණා 4 පන්තියේ පුංචි ළමයෙකුට මේක කියලා දෙන්න. එයා හරියටම ඊට පස්සේ කියයි ප්‍රාමාණික ද්‍රාවණ කතාවල් දන්නේ නැහැ. එයා කියාවි මේක මෙහෙම හදනවා කියලා. මම මෙතෙන්ද මිනුම් සරාව ගත්තේ මිනුම් සරාව නෙමෙයි ඕකට ගන්නෙ පරිමාමිතික ප්ලාස්කුවක්. පරිමාමිතික ප්ලාස්කුවක්. මෙන්න පරිමාමිතික ප්ලාස්කුවක්. මේ හැම පරිමාමිතික ප්ලාස්කුවකම ගහලා තියෙනවා මේකේ මේක මනින්න පුළුවන් පරිමාව. ඊළඟට ඒ පරිමාව මනින්නේ කොතෙන්ට පුරවලද කියලා මෙතන මාක් එකක් තියලා තියෙනවා. මෙන්න මෙතනට පිරෙව්වම මේකේ පරිමාව ලැබෙනවා. හරිනේ? එතකොට අපි ගන්න ඕනේ අර පියවර ටික. දැන් ගැටලුව අතන ග්‍රෑම් 5.85 නම් නේද? අපේ පළවෙනි පියවර ඒ ද්‍රව්‍ය ස්කන්ධය නිවැරදිව මැන ගැනීම, නිවැරදිව කිරා ගැනීම. ග්‍රෑම් සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 5.85 නිවැරදිව කිරා ගැනීම. ඒ සඳහා ඉතින් අපි පාවිච්චි කරන්නේ ගොඩක් රට දැන් හරිම ලේසි ඉලෙක්ට්‍රොනික තරාදි තියෙන නිසා. නේද? මේ හාල් ඇටයක් ගන්නෙම ගන්න පුළුවන්. නැත්නම් තෙදඬු තුලාවක් තමයි ඉස්කෝලේ විද්‍යාගාරයේ තියෙන්නේ. තෙදඬු තුලාවට වැඩි ඉලෙක්ට්‍රොනික තුලාව මේ නිවැරදි. දැන් අර සමහර පාසල් වලට දීලා තියෙනවා මොබයිල් ලැබ් කිට් කියලා ලොකු බොක්සස් 3ක් දීලා තියෙනවා. මම වැඩ කරපු ඉස්කෝලේ එකත් එක දුන්නා. ඒකේ ඇවිල්ලා තියෙනවා අලුත් උපාංග. අපේ අවුරුදු ගණන් පරණ ඉස්කෝලවල තියෙන විද්‍යාගාරවල තියෙන හනමිටි උපකරණ වෙනුවට අලුත් ඒවා තියෙනවා. ඒ අලුත් ඒවා ඒ පහසුකම ලැබිලා තියෙන්නේ හැබැයි පාසල් ටිකකට විතරයි. මම ඉල්ලීම් කළා මම එක ඉස්කෝලේක ඉඳලා තව ඉස්කෝලේකට එනකොට ඉල්ලීම් කළා මේ ඉස්කෝලේටත් මේ පහසුකම් දෙන්න කියලා. හැබැයි කොහෙන් හරි ආපු ආධාරයට ඒව දීලා තිබුණේ මේ පහසුකම් අඩු පාසල් වලට දීලා තිබුණා. අලුත්ම උපකරණ තියෙනවා වඩාත් හොඳ ඒවා. එතරම් තියෙනවා ඒ වගේ. right. දැන් මේකට වතුර ටිකක් දාන්න ඕනේ. අර මම කලින් කියපු ටික මතක් කරගන්න. ජලය ටිකක් දාන්න ඕනේ. ජලය ටිකක් දාලා සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 5.85 නිශ්චිතව කිරාගෙන මේකට දාන්න ඕනේ. හැබැයි පොඩි වැඩ තියෙනවා. එහෙම දානකොට මේ එහෙම් මෙහෙන්
සෝඩියම් ක්ලෝරයිඩ් කැටනේ. ඔය කැට මේවයි රැඳෙන්න පුළුවන්. දැන් එතකොට ඒ ටිකත් හොදලා යවන්න ඕනේ මේක ඇතුළට. යවලා ඔක්කොම ඉවර වුණාට පස්සේ හොඳට දිය කරනවා. දිය කරන්නේ කොහොමද? දිය කරන්නේ මෙහෙම. ඔන්න ඔහම තමයි දිය කරන්නේ. එහෙනම් මේක ඇතුළට මොකක් හරි දාලා කරකවනවා නෙමෙයි. මේ මේක හදලා තියෙන ඒ විදිහට කරන්නේ. ඉතින් කාට හරි හිතේ ඔක මෙහෙම හැබේ ගහලා මේක මෙහෙම කළා මෙහෙම කරන්නත් හිතේ. නමුත් එහෙම කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. මොකද තමයි දිය කරන්නේ. හොඳටම දිය වුණාට පස්සේ ඊට පස්සේ මේ ඇස් මට්ටමට අරගෙන මේකට ජලය එකතු කරලා මේ මට්ටමට ගන්න. අඩු වෙන්නේ ගත්තේ ජලය එකතු කරලා මේ මට්ටමට ගන්න. ඔක තමයි විදිය. මට දැන් කියන්න මම කියලා දීපු දේ තේරුණාද කියලා? ප්‍රාමාණික ද්‍රාවණය පිළියෙල කරගන්න විදිය. බලන්න හදනකොට ඒක ලේසියිනේ. කවුද අඩු වෙලා තියෙන්නේ? තුම්දි නෑ. උල්සරද? උල්සර ඉන්නවනේ. පවන්නේ අඩු වෙලා. පවන්නට මොකද උනේ? පවන්නේගේ ප්‍රශ්න දෙකක් ආපු හැටි ටක් ගාලා දිව්වද? සිතුම්දිට මොකද උනේ? සිතුම්දි සාමාන්‍යයෙන් එහෙම ඒකෙන් යන්නේ නැහැ. ඔය ද්‍රාවණ හදනකොට දැන් හරිනේ දැන් වැඩේ තේරිලානේ දුල්සර හරිද වැඩේ තේරුණාද තවිෂ ඔව් සර්. Calculate the mass of solute that you need, you can then weigh this into a weighing boat using a top-hand balance. You should use an appropriate balance, probably 1 to 2 or 3 decimal places. After weighing, the solute can then be transferred into a glass beaker. And it's important to make sure that all of the solute is transferred. To do this, you should rinse the weighing boat with distilled water. කඩදාසිය තිබ්බ ටිකක් ගත්තා. නැත්තම් කඩදාසිය ඉතුරු වෙනවනේ. Make sure that all of the solute has been dissolved in distilled water. So you should add more water if required, and you should swirl the solution. අර බටයක් තියෙන බෝතලෙට මොකද්ද කියන්නේ? ඒකේ තියෙන වතුර තමයි ගත්තේ. ජලය ගත්තේ අපි ආසුත ජලය. ඔන්න වචනයක් ආවා. ආසුත ජලය කියන්නේ ලවණ මුකුත් නැහැ. ඉතා පිරිසුදු ජලය. අර නැවිච්ච බටයක් තියෙන මේ බෝතලේ තමයි ආසුත ජලය දාලා තියෙන්නේ. මේ බෝතලෙන් කරන්නේ සෝදලා අරින එක. කඩදාසිය උඩ තමයි ද්‍රව්‍ය ස්කන්ධය දැම්මේ. කඩදාසිය තියෙන චූටි කැටපවා හොදලා ගත්තා. අපි මේකට කියන වොෂ් බොටල් කියලා. සිංහලෙන් කියනවා දෙවුම් බෝතලය. දෙවුම් බෝතලය. You may also need to
you're happy that all of the solute is dissolved, you can transfer your solution into a volumetric flask using a glass funnel. Take care not to spill any solution, because if you do so, you will have to start the whole process again. Now it's vital to rinse the beaker to ensure that none of your original solution is left behind. දැන් ඔයගොල්ලෝ You'll be හිතනවාද මෙතන required to මේ do this a number of times. බීකරයට අරගෙන වතුර බීකරයට අරගෙන ද්‍රව්‍ය ටික බීකරේ දිය කළා මේ හරහා දානවා වගේම දාන්න තිබුණා නේද මේක ඇතුළට පුනීලය හරහා පුනීලයට වොෂ් බොටල් එකෙන් වතුර ඉහලා ඒ ටික පහළට හලන්න තිබ්බ නේද කියලා හිතනවා. And if you're not sure what the guidelines from your teacher are, ask how many times you should do this. In any case, it should be 2 or 3 times. දිය වෙච්ච නැතිව තිබ්බ නිසා තමයි අර සැරින්සරේ දාන්න උනේ නේද? None of the original. පුනීලේ වටේ ගෑවිලා තියෙනවා නම් ඒ ටිකත් වතුර දාලා ඇතුළට යවන්න ඕනේ. The trick of shaking the flask at this stage ensures that all of the solute is in solution and is easier to do than when the flask has been topped up with water. මේ වීඩියෝ එකේ Now we're ready to fill the flask up to the line. This can be done using distilled water from a wash bottle. As you get closer to the line, it's important to take great care, because if you overshoot, you'll have to start. කොතෙන්ද ගන්න ආසු ජලය දාන්න වෙයිද? When you're within a couple of centimeters of the line, make sure you're viewing at eye level and add the water very slowly in small portions until the bottom of the meniscus is touching the line. You may want to use a dropping pipette at this stage if you're a little nervous. And here you can see that the bottom of the meniscus is touching the line, so we've filled the flask to the correct level. මං කිව්වේ නෑ මොකක්වත් මං කිව්වේ දැන් සෙනසුරාදානේ සෙනසුරාදා මම ෆුල් ටයිම් ෆයිල් එක දාන්න. Once the solution is made up, it should be stored with the stopper firmly in place. Before using the solution, you must ensure that it is homogeneous, which can be done by gently inverting and shaking the flask. We now have a standard solution which is ready to be used in a titration. දැන් අපි සාමාන්‍යයෙන් අර පරිමාමිතික ෆ්ලාස්කුව අනිත් පැත්ත හරවලා ඒක කරන්නේ නැහැ. ඒක කරන්නේ ඒ වෙනුවට වෙන විදියක් තමයි අර කරන විදිය තමයි මම කිව්වේ. ඉතින් මේ වීඩියෝ එකේ කොහොම තිබ්බට අපි ඔක් කරන්න යන්නේ. අනිත් ඒවා හරි. බලන්න ඔයාගේ පොතේ ප්‍රාමාණික ද්‍රාවණයක් පිළියෙල කරගන්න විදිය තියනවද කියලා. අවශ්‍ය උපකරණ ටික අදාළ පරිමාවට ගැලපෙන පරිමාමිතික ෆ්ලාස්කුවක් ඕනේ. අපිට දීලා තියෙන පරිමාව ලබා ගැනීමට පරිමාමිතික ෆ්ලාස්කුවක් ඕනේ. මේ තියෙන උපකරණ අඳුර ගන්න පුළුවන්ද? පරිමාමිතික ෆ්ලාස්කුව හරි. දෙවුම් බෝතලේ පුනීලයක් ඕන වුණා නේද? පුනීලයක් ඕන වුණා. ඊළඟට අපි අර ඔය වීඩියෝ එකේ දැක්කේ කඩදාසියක් මත තමයි මේ තරාදියේ කඩදාසියක් කියලා කඩදාසියක් මතට තමයි දැම්මේ ස්කන්ධය. නමුත් සෝදන්න ලේසි වෙන්න කඩදාසිය නෙමෙයි අපි ගන්න ඕනේ. සෝදන්න ලේසි වෙන්න සෝදල යවන්න ලේසි වෙන්නේ ඔර්ලෝසු තැටිය. ඔර්ලෝසු තැටිය මත තමයි අපි ද්‍රව්‍ය ටික දාන්නේ. එතකොට අර වොෂ් බොටල් එකෙන් සෝදල යවන්න පුළුවන්. දැන් මේ ටික මේ කතා කරනකොට දැනගත යුතුයි අවශ්‍ය උපකරණ මොනවද කියලා අහුවොත් කියන්න. අවශ්‍ය උපකරණ මොනවද කියලා අහනවා. පාවිච්චි කරන උපකරණ මොනවද කියලා අහනවා. ඒත් අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට කරන ක්‍රමය
ඉස්සලා ගණනය කිරීමනේ. දැන් ගණනය කිරීම අපි කරලා තියෙනවා. අපි දන්නවා මෙච්චර ප්‍රමාණයක් හදා ගන්න මෙච්චර ඕනේ කියලා. සාන්ද්‍රණය කිව්වොත් ඕනේ කියලා. එතකොට ඊළඟට පියවර ටික. ගණනය කිරීමෙන් අපි හොයාගත්තු ද්‍රව්‍ය ස්කන්ධය නිවැරදිව කිරා ගන්න ඕනේ. කිරාගන්නේ මොකකින්ද? අවශ්‍ය උපකරණ මොනවද කියලා අහුවොත් ඉතින් අනිවාර්යෙන් කියන්න පුළුවන්නේ එක්කෝ විද්‍යාගාරයේ තියෙන තෙදණු තුලාවක් හෝ සිව් දණු තුලාවක් ට්‍රිපල් බීම් බැලන්ස් එක තමයි ගොඩක් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් රසායනික තුලාවක්, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික තුලාවක් නේද? ඔරලෝසු තැටියට කිරාගත්තු ද්‍රව්‍ය ටික සෝදලා යවන්න පුළුවන් පුනීලයට. අපිට පේන වොෂ් බොටල් එක අනිවාර්යෙන් අවශ්‍යයි කියලා නේද? කාට හරි හිතෙනවද ඔරලෝසු තැටිය ස්කන්ධයයි කියලා කියනකොට? ඒතර මොකද උත්තරේ? අවිෂ තුලාව උඩ තරාදිය උඩ ඔරලෝසු තැටියක් තියලානේ දාන්නේ. ඒතර ඔරලෝසු තැටිය ස්කන්ධය අහුවෙන්නේ නැද්ද? ඒකට හරියන්න යූස් කරගන්න. ඔව් ඒක වෙනම ඉස්සලා දැනගන්න ඕනේ නේද? ඔව්. මම මේකෙන් අඩු කරන්න ඕනේ නේ. අපි සාමාන්‍යයෙන් ඔය මේ සාමාන්‍ය භාවිතයේදී කියන්නේ තාරබර අයින් කරනවා කියලා. තාරබර කියලා කියන්නේ. ගෝණියට දාගෙන ගියා නම් මොනවා හරි කඩේකට විකුණන්න ගෝණිය බර වෙන් කරලා අඩු කරනවනේ. ඒ වගේ තමයි මේක. තාරබර මරු වචනේ. කොහොමද තාරබර ආවේ? ටෙයාවේ TARE ටෙයා. ටෙයා කියන එක සිංහලට හරවගත්තේ තාර කියලා. තාරබර කියලා තමයි දාන්නේ. කොහේ තියෙන තාරක්? මැනගන්න ඕනේ පරිමාව ලකුණු කරලා තියෙන පරිමාමිතික ප්ලාස්කුවක්. වචනෙත් මතක තියාගන්න ප්ලාස්කුවේ නම පරිමාමිතික ප්ලාස්කුව. වොලියුමෙට්‍රික් ෆ්ලාස්ක්. මේ පියවර හැම එකටම දැන් මෙතන පිරිසුදු පුනීලයක් රඳවන්න කියන එක ඒවා විභාග ප්‍රශ්න වල ඇහුවේ නැහැ මේ ඒ ලකුණු වැටෙන්න. අර අත්‍යවශ්‍ය දේවල් ටික. දෙවුම් බෝතලයක ආධාරයෙන් පුනීලය තුළට සම්පූර්ණයෙන්ම සෝදා හරින්න. සම්පූර්ණයෙන් සෝදා හරිනකොට දන්නවා ඉතින්. කාණුවකට වතුර ගහන්නේ කාණුවේ තියෙන සියලුම පිරිසිදු දේවල් අයින් කරන්නනේ. ෆ්ලෂ් කරන්නනේ. මෙතරත් ෆ්ලෂ් කිරීමක් තියෙනවා. තියෙන අවශ්‍ය ජල පරිමාවෙන් 3/2ක් පමණ කියලා තියෙනවා. ඒ කියන්නේ ජල මුළු පරිමාව නෙමෙයි. පමණ එකතු කරන්න කියලා තියෙනවා.
ඊට පස්සේ ඉතින් අවසාන පියවර ගන්නවනේ. හොඳින් දියවනසේ හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍ර කිරීම සිදු කරන ආකාරය මම කිව්වා. මම පෙන්නුවා. පරිමාමිතික ෆ්ලාස්කුව අල්ලන හැටි, මිශ්‍ර කරන හැටි පෙන්නුවා. අර වීඩියෝ එකේ පෙන්නුවා වගේ අනිත් පැත්ත ගහන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. ඊට පස්සේ අර පරිමා සලකුණ ඇස් මට්ටමට අරගෙන, ඒ මට්ටමේ ඇස් මට්ටමට අරගෙන ජලය නියමිත පරිමාව වෙනකන් එකතු කරන්න. විභාග ප්‍රශ්නයක මේ රූප සටහන දාලා අහුවොත් ඒකේ කිසි වැරද්දක් නැත. ලෙවල් එක ගන්නෙ කොහොමද කියලා. ලෙවල් එක ගන්නෙ මේ අවතල මාවකේ පහළ මට්ටම තමයි ගන්න. right. දැන් ඔන්න ප්‍රාමාණික ද්‍රාවණය පිළියෙල කරන ආකාරය හරි. සමහර විට මේක ඊළඟ කොටස හැටියට ආවි අන්තිමට මේවා කියන්නේ පාවිච්චි කරු වාජන පිරිසිදු කරලා ලයින් කරන ඒවා ඒවත් ඊට ගොම් ප්‍රශ්න හැටියට අහනවනේ. දැන් පොඩ්ඩක් මට කියන්න මම කියලා දීපු දේ තේරුණාද කියලා. ප්‍රාමාණික ද්‍රාවණයක් පිළියෙල කරන ආකාරය හොඳටම තේරුණාද? එක්සැම් කළා කිය. ඔකට සටහන ඔයගොල්ලෝ හදන්න. හරිනේ? සටහන හදන්න. අර මතක තියාගන්න ඕනේ අර පරිමාවන් ඝන සෙන්ටිමීටර 1000 නේ? ඝන ඩෙසිමීටරයක් කියන කොච්චරද? ලීටරයක් කියන්නේ මිලිලීටර 1000. මිලිලීටර එකක් ඝන සෙන්ටිමීටරයකට සමානයි. එහෙනම් ලීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර 1000. එයින් 10න් පංගුවක් තමයි ඝන සෙන්ටිමීටර 100ක් කියනවනේ. නේද? ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර 100ක් කියන්නේ ඝන ඩෙසිමීටර එකක්. ඔන්න ඔය මේ ඒකක අතර සම්බන්ධතාවය හරියට දැනගෙන තියාගන්න. ඒක හිතට හුරු කරලා තියාගන්න. හිතට හුරු කරලා තියාගන්න ඕනේ නම් පුළුවනි. ඔය ගෙදර ඇති මේ එක එක දේවල් දැන් බෙහෙත් එකක් ගන්නකොට ඒකත් එක දෙනවා කප් එකක් මේ එකේ දාලා තිනවා. සමහර වාජන තියනවා මේ මෙෂර් කරන්න පුළුවන් විදිහේ. ඒවා තියනවා නම් පාවිච්චි කරමින් ඕක පොඩ්ඩක් හුරු කරගන්න. ඒතර වැඩේ තවත් ලේසි වෙනවා. right. අද දවසේ කතාව අපි එතනින් නතර කරමු. ඊළඟ දවසේ හමු වෙමු. රිවිෂන් ක්ලාස් එක පටන් ගන්න තව දවසක් විතර යාවි. එතකොට මම දාන්න මෙසේජ් එකක් මම කියන්න. එතකොට ඒකදී ටික පාස් පේපර්ස්ම කරමුනේ. right. නැවත හමු වෙමු. ආයිබෝවන්. ආයිබෝවන්. ආයිබෝවන් සර්.